හරි 54 59 බලන්න සදහම්ගේ ව්‍යාපාරයේ 2015 12 දිනට ගිණුම් පොත්වලින් උපුටාගත් ශේෂ කිහිපයක් තියෙනවලු ආරම්භක තොගයක් තියෙනවා විකුණුම් ගැනුම් ගෙනීමේ කුලී වත්කමක් තියෙනවා ෂෙයර් කිරීමක් තියෙනවා ඒකට ණය ගැතිව ඉන්නවා බැංකු වෛරාව තියෙනවා ණය හිමියෝ ඉන්නවා වියදම් කීපයක් තියෙනවා මුදල් ශේෂයක් තියෙනවා එතකොට කියනවා ගොඩනැගිලි ෂෙයර් ගැලපීමක් තියෙනවා ඊපස්සේ අවසන් තොගේ ගැලපීමක් තියෙනවා එතකොට ඉල්ලන්නේ විකුණුම් පිරිවැය අහනවා අපෙන් දල ලාභය අහනවා ඒ කියන්නේ වෙළඳ ගිණුම හදන්න වෙනවා ඊට පස්සේ මේක අහනවා වියදම් වර්ග දෙකක් ඔය කලිනුත් මතකද මෙන්න මේ ෆෝමැට් එකටම තමයි ප්‍රශ්න ටික ඇහෙන්නේ ඉස්සල්ලාම එකක් දෙනවා ඊට පස්සේ ලාභ ගිණුමේ පොඩි එකක් ඒකට අදාළ නැතුව ගාන හදන්න නැතුව ලියන්න පුළුවන් එකක් දෙනවා ඊට පස්සේ මෙන්න බලන්න ගොඩනැගිලි වල සුද්ධාගය ඒ කියන්නේ අර අපි ගොඩනැගිල්ලේ පිරිවැයෙන් සමුච්චිත ෂෙයර් අඩු කරාම එන අගේ ඊපස්සේ ජංගම වගකීම් වල අගේ අහනවා කලින් එකෙනුත් ඇහුවා ඊපස්සේ මුළු අත්කම් වල අගයත් අහනවා හරි අර කලින් එකේ විදිහම තමයි කිසි වෙනසක් නැහැ ඉලක්කම් ටික විතර පොඩ්ඩක් වෙනස් කරලා හැමදාම ගාන දෙන්නේ හරි එතකොට අපි ගාන එතකොට දැන් අපි එතකොට ඔළුවට ගන්න ඕනේ තමයි වෙළඳ ගිණුම. ඒ කියන්නේ අර විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය කියන එක ෆෝමැට් එක ෆුල් ගහලා මේ ලාභ මේක හැබැයි ලාභ අවශ්‍යද? මේක නෑ. අපිට ඒක වෙළඳ ගිණුම විතරයි අවශ්‍ය වෙන්නේ. මේක මොකද සුද්ධ ලාභය අහන්නේ නැහැ. ගොඩනැගිල්ලනේ. හරි එහෙනම් අපිට වැඩේ ලේසි. එහෙනම් අපි මෙතනම අපිට හදා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වෙළඳ ගිණුම රූල් කරගමු. එතකොට ඉස්සලා මේනවා විකුණුම්. හරි ඊට පස්සේ ආපසු මෙහෙම මොකුත් තිබ්බේ නෑනේ. ඊට පස්සේ විකුණුම් පිරිවැය එතකොට තොගය 1.1 ඊපස්සේ ගැනුම් ඊපස්සේ මොන හරි වියදම් තියෙන්න පුළුවන් ඊට පස්සේ මොකද්ද අඩු කළා අවසන් තොගය එතකොට විකුණුම් පිරිවැය එනවා නල ලාභය හෝ අලාභය රයිට් යටින් නම් හදමු ගොඩනැගිලි වර්ෂයකට ෂෙයර් කරන්න කියනවා 5ක් එතකොට ඕක එතනම හදමු අපි මෙතන ගත්තොත් ගොඩනැගිලි වල ගන්න පිරිවැය තියෙනවා ලක්ෂ 4ක් පෙර වැඩ කියලා දාන්න යටින් අවශ්‍ය නම් හරි පෙර වැඩ කියලා දාන්න එතකොට එක අවශ්‍ය නැහැ මම නිකන් කරන මෙතන පොඩි ඉරි කැලලක් ගහලා ඔයාලා ගානේ ඇත්තරම කරනකොට මේ වගේ පොඩි සරල ගානක් ආවම මෙතනම පොඩි ඉරි කැලලක් ගහලා එතනම හදාගන්න. හරි? එහෙම කරමුකෝ. ඉතින් ඕම ඉරි කැලලක් ගහලා එතකොට ලක්ෂ පිරිවැය ලක්ෂ 4යි. හරි? ලක්ෂ 4ෙන් 105යි. වාර්ෂික ෂෙයර් ප්‍රමාණය එතකොට 10 කියන්නේ 40000යි 20000යි. හරි ඊට පස්සේ එකයි එකට ෂෙයර් කිරීම වෙනවා එකයි එකට ෂෙයර් කිරීම කීයද මේකේ තියෙනවා මේ ලක්ෂයක් එතකොට සමුච්චිත ෂෙයර් 1.20යි සමුච්චිත ෂෙයර් 1.20යි හරි සමුච්චිත ෂෙයර් 1.20 එතකොට ඔක දැන්ට තියාගන්න අපිට දාන්න පල්ලෙහෙන් ගන්න හදනකොට ඒක දාගමු ඕන දැම්ම හදන්නත් පුළුවන් අපිට
ගොඩනැගිලි වල ශුද්ධාගයනේ අහන්නේ. හරි. එතකොට ගොඩනැගිලි වල ශුද්ධාගය අහන්නේ පිරිවැය අඩු කිරීම මොකද්ද? සමුචිත ෂේ. රයිට්. එතකොට අපි ගොඩනැගිලි වල පිරිවැය ලක්ෂ 4යි. ලක්ෂ 4 සමුචිත ෂේ 1.20ක් අඩු කරනවා. ඒක කියන්නේ ලක්ෂ 3යි 2.80යි. 2.80. හරි. 2.80. හරිනේ. ඊට පස්සේ අපි මේ වෙළඳ ගිණුම හදමු. එතකොට ෂේ එකේ ඉන්නේ නැහැ. ඊට පස්සේ අවසන් තොගේ තියෙනවා. අවසන් තොගේ 40000ක් අඩු කරලා පෙන්නන්න මෙතනින්. අවසන් තොගේ අඩු කරන්න 40000ක්. අවසන් තොගේ 40000යි. මේ මතක තියාගෙන අපිට අහනවා මේ මුළුවත්කම් වල වටිනාකමක් එහෙම එනවා. ඒ නිසා අවසන් තොගයක් තියෙනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ අවසන් තොගේ ගත්තා. ඊපස්සේ තොගේ ආරම්භක තොගේ තියෙනවා 30000ක්. ඒක දාගන්න. ආරම්භක තොගේ 30000යි. ආරම්භක තොගේ 30000යි. ඊට පස්සේ විකුණුම් ලක්ෂ 2යි. ගොඩ ඈතට ගන්නවා. විකුණුම් ලක්ෂ 2යි. ගැනුම් 1,40,000යි. ගැනුම් 1,40,000යි. ඊට පස්සේ ගෙනීමේ කුඩි එකටම එකතු කරන්න 8,000ක්. 8,000ක්. ගෙනීමේ කුඩි 8,000යි. ගොඩනැගිලි ගත්තා. ෂෙයි ගත්තා. ණය ගැතිව බැංකුව වයිලාව ණය හිමියෝ තියෙනවා. ඒවා ඉන්නේ නැත්තම් ඔච්චරයි ඉන්නේ. එතකොට අපි මේකෙන්ම ගමු. 1.70යි 1 ලක්ෂයයි 1.38යි නේද? එතකොට නේද? 1.38යි නේද? හරි නේද? 1යි මෙතන 40 40 කියපුවාම ලක්ෂයයි 30යි 38යි 1.38යි. එතකොට දල්ලාභේ 1.38යි 1.41යි 60යි 62යිද? නෑ 62යි නේ. 62යි. එතකොට දල ලාභේ 62යි. දල ලාභේ 62යි. මේක ගැටලුවක් නෑ නේද? අර ඒක හදාගන්න බෑ. හරි නේද? ඊට පස්සේ ප්‍රශ්න වලට යමු. විකුණුම් පිරිවැය කීයද?
1,38,000යි. විකුණුම් පිරිවැය 1,38,000යි. ඊට පස්සේ දල ලාභය කීයද? 62,000යි. දල ලාභය 62,000යි. ඊට පස්සේ මේ ව්‍යාපාරයේ දැකිය හැකි බෙදා හැරීමේ වියදමක් සහ පරිපාලන වියදමක් පිළිවෙලයි. බෙදා හැරීමේ වියදමකුයි පරිපාලන. හරි. ප්‍රචාරණ වියදම් බෙදා හැරීමේ වියදමක් හරි. දුන්නට්ටම් පරිපාලන වියදමක් නෙමෙයි. ඊපස්සේ ගොඩනැගිලි ෂෙය කියන්නේ පරිපාලන වියදමක්. ඒක නිසා ගන්නත් බෑ. මිදුලි ගාස්තු කියන්නේ නම් හරි. ප්‍රචාරණ වියදම් කියන්නේ බෙදා හැරීමේ වියදමක් හරි. විදුලි ගාස්තු කියන්නේ පරිපාලන වියදම. හා ඒක දැනට හරි. ඊළඟ එකත් බලමු. විදුලි ගාස්තු කියන්නේ මොකද්ද? පරිපාලන වියදමක්. ඒ නිසා ගන්න බෑ. එහෙනම් උත්තරේ අපිට ගන්න වෙන්නේ 56.3. ඊපස්සේ ගොඩනැගිලි වල ශුද්ධ අගය ගත්තා. ඊට පස්සේ ජංගම වටිනාකම් ජංගම වගකීම් වල වටිනාකම. එතකොට මෙතනදී අපිට ජංගම වගකීම් මොකුත් ආවේ නැහැ. මෙතනින්ම නිකන් එකතු කරලා ගමු. ජංගම වගකීම්නේ මේ ටිකේ බලාගෙන ඉන්න ගෙනීමේ කුලි ණය බැංකු අයිරාව තියෙනවා. ණය හිමියෝ තියෙනවා. ජංගම වගකීම් විදුලි ගාස්තු ප්‍රචාරණ වියදම් ඒ මොකුත් නැහැ. එතකොට මේ දෙකේ එකතුව තමයි ජංගම වගකීම් බවට පත් වෙන. එතකොට 30යි 40යි 18යි 48යි. ජංගම වගකීම් 48,000යි. ජංගම වගකීම් 48,000යි. ජංගම වගකීම් 48,000යි. හරි. ඊට පස්සේ අහනවා මුළු වත්කම්. හරි. මුළු වත්කම්. ඒකට මුළු වත්කම් මොන වෙන ලිස්ට් එකක් හදමු. නැත්නම් අපි කරනවා නම් ඔයාලා පුරුදු වුණාන් පස්සේ කරන්න ඕනේ මෙන්න මේ වගේ මේකෙන් එකතුව ගන්න. අපිට කාලේ වැදගත්නේ. මුළු වත්කම් ගත්තොත් එහෙම අර අවසන් තොගය තියෙනවා. ඒක ගන්න අවසන් තොගය 12.31 තොගය විතරයි ගන්න. ඇයි ඒ? ඇයි කියන්න පුළුවන් මේ අවසන් තොගය විතරක් ගන්න? මේ ප්‍රශ්නේ අහන්නේ බලන්න මොකද්ද? මේ දිනට මුළුවත්කම්. දැන් 15.1 දිනට මුළුවත්කම් කියලා ගත්තොත් ආරම්භක තොගය තමයි ගන්න. එතකොට හරි. නමුත් මෙතන අපි අහන්නේ අවසන් දිනට මුළුවත්කම්. එතකොට ගන්න. එතකොට අවසන් තොගය ගත්තා. ඊට පස්සේ උඩින් නම් පොඩ්ඩක් ටක් ගාලා බලාගෙනමු. තොගය ගණන් වෙන ගොඩනැගිලි ගන්න ඕනේ. පිරිවැය ගොඩනැගිලි පිරිවැය තියෙන ලක්ෂ 4ක්. ඊට පස්සේ ෂෙය වෙන් කිරීම ණය ගැතියෝ අපි ගන්නවා. ණය ගැතියෝ 25000යි. ණය ගැති 25000යි. ණය බැංකුව ණය මුදල් ශේෂය තියෙනවා. මුදල් ශේෂය තියෙනවා 12000ක්. ඔන්න ඔය ටික එකතු. ඒකට බලන්න 5යි 7යි 4යි 2යි 6යි 1යි 7යි 4,77,000යි නේද? මෙතන sorry මට මෙතන වැරද්දක් වුණා. මෙතන ගොඩනැගිලි ගන්නකොට ගන්නෙ මොනාගේද? පිරිවැය නෙමෙයි අපි හොයාගත්ත ශුද්ධ අගය. හරි? මට මෙතන පොඩ්ඩක් එක හදාගන්න. එතකොට හොඳට මතක තියාගන්න අවසාන මුළුවත්කම්. ඒ කියන්නේ අපි ශේෂ පිරික්සම හදන මේ ශේෂ පත්‍රය හදනවා නම් කොහොමද ශුද්ධ අගයන ගන්න? ඒක එන්න ඕනේ මෙතන. ගොඩනැගිලි වලට එන්න ඕනේ අපි හොයාගත්ත ශුද්ධ අගය. කීයද ආවේ? ගොඩනැගිලි වල ශුද්ධ අගය කීයද? මෙතන 2.80. හරි මේව මතක තියාගන්න. එතකොට බලන්න 5යි 2යි 7යි 8යි 2යි 10යි 10යි 5යි 5යි 5 දැම්මා
එකක් ඉතිරි 3,57,000යි. එහෙම කියලා තියෙනවා. මුළුවත්කම් 3,57,000යි. හරිද ඒක? ගැටලුවක් තියෙනවද? ඒත් මම දානවා ගෲප් එකට බලන්න අවශ්‍ය නම්. ඊළඟ ගාන කරන්න බලන්න ඒක හදලා ඉවරන. හරි 60 වෙනි ගාන බලන්න. 60 කියනවා 2015 1 දින රුපියල් ලක්ෂ 6ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගත් අතර එහි ඵලදායී ජීවිත කාලය වර්ෂ 5යිලු. එම කාලයේ අවසානයේ යන්ත්‍රයේ සුන්බුන් අගය රුපියල් ලක්ෂයයිලු. 2016-12 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය හැකි සමුච්චිත ෂෙයා ප්‍රමාණය කොපමණද? මේක අරන් තියෙන්නේ 2015 1 මේ අපෙන් අහන්නේ ෂෙයා ප්‍රමාණය සමුච්චිත ෂෙයා ප්‍රමාණය අහනවා 2016-12-31. ඒ කියන්නේ 2015-12-31ට එක අවුරුද්දයි ඊට පස්සේ 2016-12-31ට තව අවුරුද්දක්. ඒ කියන්නේ අවුරුදු දෙකක් ෂෙයා කරන්න ඕනේ. එතකොට වාර්ෂික ෂෙයා ප්‍රමාණය බලන්න. වාර්ෂික ෂෙයා ප්‍රමාණය කොච්චරද කියලා. මේකේ අගේ ලක්ෂ 6යි ඕකෙන් අඩු කරනවා සුන්බුන් අගේ ලක්ෂයක්. එතකොට ලක්ෂ 6න් ලක්ෂයක් අඩු කරලා බෙදනවා ඵලදායී ජීවිත කාලය අවුරුදු 5යි. එතකොට ලක්ෂ 5යි ලක්ෂ 5න් බෙදුවා වර්ෂයකට ලක්ෂයක් එනවා. හරි. එතකොට පළවෙනි අවුරුද්දට අපි සමුචිත ෂෙයා ලක්ෂයක් එනවා. දෙවෙනි අවුරුද්ද අවසානයේ තව ලක්ෂයක් එනවා. එතකොට ওই දෙකේ එකතුව ලක්ෂ 2 තමයි සමුචිත ෂෙයා වෙන්නේ. ලක්ෂ 2.
කියන්නේ 63. හරි. ලක්ෂ 2යි. අන්න ඒ වගේ දින ගැන හොඳ කල්පනාවෙන් ගාන කියවන්න. නැත්තම් මේ ගාන මේ අමාරු එකක් එන්නේ ඔය දින පටලලා එනවා. ඒක නිසා පරිස්සමෙන්. ඊට පස්සේ 61ක් තියෙනවා. එතකොට උපචිත ගැලපීමක් 2016 7යි 1 දින ගොඩනැගිල්ල රක්ෂණය කර වර්ෂයක රක්ෂණ ගාස්තු ලෙස 18000ක් එදිනම ගෙවන ලදී. ඉහත ගනුදෙනුව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. මේක හොඳට මතක තියාගන්න 2016 12:31ට තමයි මේ ඔක්කොම උත්තර දීලා තියෙන්නේ. මෙතන නමුත් මෙතන මතක තියාගන්න මෙයා මේ දිනේ මෙයා මේ රක්ෂණය අරන් තියෙන්නේ 18000ක් දීලා අවුරුද්දකට. වර්ෂයක රක්ෂණ ගාස්තු ලෙස 18000ක් ගෙවලා. මෙයා කවද්ද අරන් තියෙන්නේ අවුරුද්ද මැද ජූලි 1 වෙනිදා. හරි? එතකොට දැන් මේ වර්ෂයක් කියලා යන්නේ දැන් මේ අවුරුද්දේ ජූලි 1 වෙනිදා ඉඳන් 2016 ජූලි 1 වෙනිදා ඉඳන් 2017 ජූලි 1 වෙනිදා වෙනකම්. මෙතන ගිණුම් වර්ෂය ඉවර වෙලා තියෙනවා 2016 12:31කින්. ඒ කියන්නේ මෙතන ගිණුම් වර්ෂ දෙකකට සම්බන්ධ වෙනවා. ප්‍රායෝගිකව අපි ගිණුම් හදන්න ගියාම ව්‍යාපාරවල මේ තත්ත්වෙට මුහුණ දෙනවා. ගොඩක් කියවලා තින්නේ අවුරුද්ද මැදදී. ගිවිසුමක් පටන් ගත්තේ හැමදාම ජනවාරි 1 වෙනිදාම වැඩේ වෙනවා කියලා කියන්න බෑනේ. ප්‍රායෝගිකව කොහොම වෙන්නේ? එහෙනම් 2016ට අදාළ වෙන්නේ මේ රක්ෂණයෙන් කොහොමද 7:1 ඉඳන් 12:31 දක්වා. එතකොට බලන්න 7:1 ඉඳන් 7:31ට එක මාසයයි 8:31 9:31 10:31 11:31 12:31 මාස කීයද? මාස 6යි අදාළ වෙන්නේ. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් එතකොට ගත්තොත් එහෙම දැන් මේ මුළු අවුරුද්දටමනේ ලබ 2014ත් එක්ක ඉදිරියට ගෙවූ රක්ෂණයක් මෙතන තියෙනවා. හරිද? එතකොට 18000න් 12න් 6ක් තමයි මේ අවුරුද්දට අදාළ වෙන්නේ. 12න් 6ක් කියන්නේ දෙකෙන් එකක්. ඒ කියන්නේ 9000. 2016 වර්ෂයට. ඉතුරු 9000 2017ට. එන්නව නේද? මේ ලබන අවුරුද්දේ මාස 6කටත් එක්ක තමයි මේ රක්ෂණ ගාස්තුව තියෙන්නේ. දැන් අපි 2016න් මේ ගිණුම් වර්ෂය අවසන් වෙනවා. ඒ නිසා මේ 2016 මේ ප්‍රමාණය අපි ගණන් බලනවා 9000ක් විදියට. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම මේ අවුරුද්දේ මේ 2016 වර්ෂයට 9000යි ඉතිරි 9000 මොකද ඉදිරියට ගෙවූ වියදමක්. හරි මේ ටික අපි දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතකොට බලන්න මේක කියනවා 2016 12:31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ දැක්වෙන රක්ෂණ ගාස්තුව 18000කි. ඒක හරිද? දැන් මේ වර්ෂයට අදාළ ප්‍රමාණය කීයද? 9000යි. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ඊට පස්සේ කියනවා 2016 12:31 දිනට උපචිත රක්ෂණ ගාස්තු 9000. මෙතන උපචිත නෑ. මොකද ඉදිරියට ගෙවූ එකක් තියෙනවා. ඒ නිසා මේක වැරදි. 2016 12:31ට ජංගම වගකීම් 9000යි. මේ ජංගම වගකීමක් මේ ඉදිරියට ගෙවූ නෑ. මේවා ජංගම වත්කමක් ඉදිරියට ගෙවූ වියදමන්නේ. නිසා මේක ගන්න බෑ ජංගම වත්කමක්. ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 9000යි. ඒ කතාව හරි. එහෙනම් 61 4 තමයි ගන්න ඕනේ. 61 4. right.
හරි ඊළඟ ගාන කියව ගන්න බලන්න. හරි විනාඩි 10ක් විතර දෙන්නම් උත්සාහ කරන්නකෝ බලන්න. දැන් 12යි 18යි මම 12යි විනාඩි 10ක් විතර දෙන්න. පොඩ්ඩක් බලන්න try එකක් දීලා. හරි එතකොට වර්ෂය තුලදී මුදලින් ගෙවලා තියෙන බැංකු ණය පොලි ප්‍රමාණය හොයන්න කියනවා. හරිද? දැන් අපිට දීලා තියෙන දත්තේ මොකද්ද? බැංකු ණය පොලි සම්බන්ධයෙන් එකක් තමයි මේ වර්ෂයේ අපි ලාභ ගිණුමේ තියෙනවා 6000. මේ 6000න් කියන්නේ මොකද්ද? මෙන්න මේ බැංකු ණය කියන 50000ට මෙන්න මේ 50000ට මේ වර්ෂය තුලදී කීයේ හරි ප්‍රතිශතයකට ගෙවිය යුතු මුළු ගාණ තමයි 6000. වර්ෂය තුලදී බැංකු ණය වෙනුවෙන් දැරිය යුතු වියදම තමයි 6000. ඔකනේ ලාභ ගිණුමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන තව එකක් දීලා තියෙනවා වගකීමක් තියෙනවා උපචිත බැංකු ණය පොලි කියලා 2500. හරි. ඒ කියන්නේ ඒකේ අදහස මොකද්ද? ගෙවලා නෑ මේක. ගෙවන්න තියෙනවා. වර්ෂයට අදාළව රුපියල් 6000ක් බැංකු ණය පොලියක් ගෙවන්න තියෙනවා. ඒකෙන් තව 2500ක් ගෙවලා නෑ. එහෙනම් මොකද්ද ඔය අහන්නේ? අනිත් එක තමයි මේ අහන්නේ. මුදලින් ගෙවපු ප්‍රමාණය. එහෙනම් වාර්ෂික ප්‍රමාණය කීයද? වාර්ෂික ප්‍රමාණය මේක කියනවා 6000 කියනවා. ඔව්. වාර්ෂික ප්‍රමාණය 6000යි. මෙතන උපචිත 2500යි කියනවා. 2500 නේ තිබුණේ. ඔව් උපචිත 2500යි. එහෙනම් මේකෙන් මේක අඩු කරාම එන එක ප්‍රමාණය තමයි
ගෙව් ප්‍රමාණය 6000න් 2500ක් අඩු කරාම 2000ක් අඩු කරාම 4000යි 3500. මුදලින් ගෙවා ඇති බැංකු ණය ප්‍රමාණය 3500. 3500. හරිද ඒක? මුදලින් ගෙවා ප්‍රමාණය 3500. ඊට පස්සේ ඊළඟ එක මොකක්ද? 2016යි 1 දින සිට 12යි 31 දිනට හිමිකම වැඩිවීම. හිමිකම වැඩි වෙන අවස්ථා මොනවද ළමයි? අපි මේ අවස්ථාවේදී මූල්‍ය ප්‍රකාශන හදන අවස්ථාවේදී අපි එකක් හිමිකම වැඩි වෙන ඒවා. මොකද්ද? ශුද්ධ ලාභයක් ඇතිවීම පමණයි. ගැනිල්ලක් ආවොත් ශුද්ධ අලාභයක් වුණොත් හිමිකම අඩු වෙනවා. එහෙනම් බලමු අපිට තියෙන තොරතුරු. මෙතන ශුද්ධ ලාභයක් තියෙනවා 56500ක්. වැඩිවීමනේ ඔච්චර තමයි වැඩි වෙලා තියෙන්නේ. අපි මේ මෙතන තියෙන මේ ප්‍රාග්ධනය මොකක් හරි හේතුවක් මේක බොහෝ විට ආරම්භක ප්‍රාග්ධනය දැන් මෙතන කියන්න බෑ අපිට තව මොන හරි ගැළපිල්ලක් තියෙනවද කියලා ගැනලි හැම තිබිලා අඩු වෙලාද දන්නේ නැහැ. ඒ නිසා මේක 2016 12:31 දිනට මේ ප්‍රාග්ධනය තමයි 3:30යි කියන්නේ. අපෙන් අහන්නේ මොකද්ද ප්‍රාග්ධනයේ වැඩිවීම. ප්‍රාග්ධනයේ වැඩි වෙන්න බලපාලා තියෙන්නේ මොකද්ද මේ ශුද්ධ ලාභයේ විතර. 56500ක් ලාභය. 66.2 66.2 හරි. ඊට පස්සේ අපේ කියනවා මුළු වත්කම් සහ මුළු වගකීම්. මම ඔක නිකන් අපි හදාගමුකෝ. දැන් මම හදන්න දෙයක්වත් නැහැ. මේ හදන්න දෙයක් නැහැ ළමයි මේකේ. මුළු වත්කම් සහ මුළු වගකීම්. දැන් මුළු වත්කම් නම් මේ ටිකනේ තියෙන්නේ. 475000යි. මෙතන හැබැයි මොකද්ද? මුළු හිමිකම් සහ වගකීම් දෙකම එකට තියෙනවා. ඒ නිසා මෙතන 475000යි. මේ 475000න් ප්‍රාග්ධනය අයින් කරන්නත් ඕනේ, ශුද්ධ ලාභය අයින් කරන්නත් ඕනේ. මෙන්න මේ තුන තමයි වගකීම් ටික. එතකොට 50යි 36යි 86යි 86යි 2500යි 88500. එතකොට මුළු වත්කම් 475000යි වගකීම් 88500. 475000යි 88500. මෙන්න හරි ළමයි. ගැටලුවක් තියෙනවද නංගන්නකෝ. හරි නේද? හරි. රයිට්. ඊළඟ ටියුට් එක ගන්න 68 ඉඳන් හරි මේ ටිකක් ගන්න. 68 ඉඳන් පල්ලෙහාට කරන්න බලන්න. 68 69 70 කරන්න 2009 ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන එකේ හදන්න මොකුත් නැහැ. ඒක ඔයාලට කරන්න පුළුවන් වෙයි. 68 69 70 කරන්න බෑ.
Excuse me, sir. Okay. දැන් අපිනේ වෙළඳ හා ලාභ ගිණුම කියලානේ ලිව්වේ සර්. ඔව් 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 ඔව්. එතකොට වෙළඳ ගිණුමයි ලාභ කියන්නේ දෙකක්ද එකක්ද? ගිණුම් දෙකක්. වෙළඳ ගිණුම කියලා වෙනම අපිට හදන්න පුළුවන්. වෙනම එකක් හදලා නිකන් ඉන්නත් පුළුවන්. ලාභ ගිණුම එකක් හදලා නිකන් ඉන්නත් පුළුවන්. නමුත් ওই දෙකේ දැන් වෙළඳ ගිණුම ඒකේ සර් එන ටික වෙනස්ද? වෙළඳ හා ලාභ ගිණුම කියලා දැන් වෙළඳ ගිණුම කියලා කිව්වොත් එහෙම අපි ඔය ඉස්සලා කෑලා තියෙන විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය කියලා දල ලාභය හෝ අලාභය හොයලා ඉවර වෙන තැනින් තමයි වෙළඳ ගිණුම ඉවරයි එතනින්. වෙළඳ ගිණුම ඉවර වෙච්ච ඒ ලාභය හෝ දල අලාභය අරගෙන හදන ඒ දල ලාභයට හෝ අලාභයට වෙනත් ආදායම් ටික එකතු කරලා වියදම් ටික අඩු කරන කෑල්ල විතරක් තියෙන්නේ. ඒකට තමයි ලාභ ගිණුම කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට ප්‍රායෝගික භාවිතයේදී දෙක වෙන වෙනම එකක් හදලා තේරුමක් නැහැ. අපි සාමාන්‍යයෙන් අපිට තීරණයක් ගන්න ඕන නම් අපිට මේ ව්‍යාපාරයේ අර ලාභ තත්ත්වය මැනගන්න ඕන නම් අපි කරන්න ඕනේ දෙකේම තියෙන තොරතුරු අපිට වැදගත් වෙන නිසා සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව හදන්නේ දෙක එකට. නමුත් ওই ගිණුම් දෙකක් උතන. එක සෙට් එකට තමයි හදාගෙන යන්නේ පල්ලයට. ගිණුම් ಜಾති දෙකක්. හරිද? මේ ටික කරන්න ඇති මං හිතන්නේ නේ. අපි බලමුද?
68 බලන්න සරල මාර්ග ක්‍රමයට අනුව ස්ථාවර වත්කමක ෂය ප්‍රමාණය ගණනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු සාධක වන්නේ හරි සැලකිල්ලට ගත යුතු සාධක වන්නේ පිරිවැය සුන්බුන් අගේ හා මොකක්ද මොකක්ද දැන් ෂය ප්‍රමාණය ගණනය කරනකොට ඔය සූත්‍රයට එන්නේ මොකද්ද පිරිවැය අඩු කිරීම සුන්බුන් අගේ අඩු කිරීම ඵලදායි ජීව කාලය එහෙනම් 68 දෙක තමයි ගන්න වෙන්නේ ඒක හරිනේ ඊට පස්සේ කියනවා ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය පෙන්වුම් කරන්නේ මොකේද මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ ලාභය හෝ අලාභය විකුණුම් ගිණුමේ ලාභය හෝ අලාභය වෙනවද නැහැ මුදල් පොතේ පෙන්වුම් කරන්නේ මූල්‍ය ගැන මේ කියන්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් ශේෂය මේක එන්නේත් නැහැ ලාභ ගිණුම හරි ශේෂ පත්‍රයේ මොකද්ද පෙන්වුම් කරන්නේ මූල්‍ය තත්ත්වය නම් මේක එන්නේත් නැහැ උත්තරේ 69 3 ලාභ ගිණුම හරි ඊළඟ එක බලන්න ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය හෙළිදරව් කරන්නේ මොකේද අපි කලිනුත් කතා කරා ශේෂ පිරික්සම නෙමෙයි මුදල් පොත නෙමෙයි ශේෂ පත්‍රය මූල්‍ය තත්ත්වය හෙළිදරව් කරන්නේ ශේෂ පත්‍රය මෙහෙයුම් ප්‍රතිඵලයේ මත ලාභය පෙන්වන්න කරන්නේ ලාභ ගිණුම එතකොට 74 හරි 71 කරාද ණයගැතියෙකු වූ රවිඳුගෙන් ලැබිය යුතු රුපියල් 1500ක් බොල් ණය ලෙස කපා හැරීම නිසා බොල් ණය විදියට 1500ක් කපා හැරලා තියෙනවා. ඒතකොට මොකද වෙන්නේ? වත්කම් 1500කින් අඩු වෙයි. දැන් මේකෙදි ඇත්තටම මොකද වෙන්නේ? දැන් ණයගැතියෙක් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? වත්කමක්නේ. නේද? පිළිගන්නවනේ. අපි වත්කමක් විදියට ණයගැතිව නම් කරනවා. ණයගැතියෝ කියන වත්කම මේ බොල් ණය විදියට යාගෙන් කපා හැරියාම ණයගැති වත්කම අඩු වෙනවා. ඔබ මේ කතාව හරි. දැනට හරි. ඒක ප්‍රශ්නයක් නෑ. වියදම් 1500කින් අඩු වෙනවද? දැන් බොල් ණය කියලා දැම්මහම බොල් ණය අපි ලාභ ගිණුමට දානවා බෙදා හැරීමෙන් වියදම් යටතේ. එතකොට වියදමක් වැඩි වෙනවා. එනා අඩු වෙන්නේ නෑ. ඒක වැරදි. ආදායම 1500කින් වැඩි වෙනවද? නෑ බොල් ණය කියන්නේ වියදමක්. ඒ කියන්නේ ආදායම කතාවක් නෑ. වගකීම් 1500කින් අඩු වෙනවද? මේ ණයගැතියෝ කියන්නේ වගකීම් නෙමෙයි වත්කම්. ඒ නිසා ඒකත් වැරදි. එහෙනම් නිවැරදි උත්තරේ 71 1. වත්කම් 1500කින් අඩු වේ. ඊට පස්සේ බලන්න 72 කෝසලාගේ ව්‍යාපාරයේ 2012 3.31 දිනට පිළියෙලක ශේෂ පිරික්සුමේ ඇතුළත් ලී බඩු ෂේ වෙන් කිරීම ගිණුමේ ශේෂය සටහන් කරන්නේ කොහෙද? අපි කොහෙද ෂේ වෙන් කිරීම ගත්තේ? සමුච්චිත ෂේහෙම කියලා ගත්තේ. ශේෂ පත්‍රයට ගත්තේ. වෙළඳ ගිණුමට දාන්න තැනක් නැහැ. ලාභ ගිණුමට මේ ලාභ ගිණුමට දානවා ෂේ වාර්ෂික ෂේ ප්‍රමාණය. ෂේ වෙන් කිරීම නෙමෙයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඔයාලා දන්නේ නැනේ. ඒකේ ඉන්නේ නැහැ. මුදල් යන ඒවා සහ එන ඒවා විතරයි තියෙන්නේ. ඒකේ ඉන්නේ නැහැ. එහෙනම් උත්තරේ 72 3. හරි. 73 74 75 කරන්න. 73 74 75 73 74 75 කරන්නකෝ. ඇහෙන්නේ නැද්ද ළමයි? ඇහෙන්නේ නැති වෙලා යනවනේ මේ පොඩි සිග්නල් අඩුයි අප්පා. සිග්නල් අන්ස්ටේබල් කියලා මටත් හිතෙනවා. ඒ කියන්නේ කොහෙන්දන්ද මේ අර මේ 71 ඉඳන් 70 ඉඳන් කීපේ ඇහුන්නේ නැද්ද? 72ද? 72දී මෙහෙමයි. මේ ප්‍රශ්නෙන් අහන්නේ කෝසලාගේ ව්‍යාපාරයේ 3.31 දිනට පිළියෙල කරපු ශේෂ පිරික්සුමේ ඇතුළත් ලී බඩු ෂේ වෙන් කිරීම ගිණුමේ ශේෂය. අපි ඒක කොහෙද දැම්මේ? හරි? ශේෂ දැන් අර මේ ශේෂ මේ දිනට ශේෂය පිරික්සුමේ ඇතුළත ෂේ වෙන් කිරීම ගිණුම
එතකොට ෂේ වෙන් කිරීම අපි මොකද කරේ? වාර්ෂික ෂේ ප්‍රමාණය හොයලා ඒකට 1 දිනට ෂේ ප්‍රමාණය ආරම්භක ෂේ ප්‍රමාණය එකතු කරලා ඒක ගිහින් දැම්මා අර ජංගම නොවනවත්කම් වල පිරිවැය සමුච්චිත ෂේ කියන එක. ඒක කොතනද එහෙනම් තිබ්බේ? ශේෂ පත්‍රේ. හරි. වෙළඳ ගිණුමේදී ඔය මේ ෂේ වෙන් කිරීම දාන්න තැනක් නැහැ. මොකද්ද බම්බල මේ කියන්නේ? හරි හරි. 73 කරන්න බෑ. ඇහුණානේ ඒකට උත්තරේ ඉන්නේ 3 ශේෂ පත්‍රේ. හරි. 73 කරන්න 73 74 75 ඉක්මන කරන්න. හරි බලමුද?
බලන්න සුදර්ශනගේ ව්‍යාපාරයේ වාර්ෂික රක්ෂණ ගාස්තුව රුපියල් 8,000ක් වන නමුත් 2012 3.31 දිනෙන් අවසන් වර්ෂයේදී රුපියල් 10,000ක් ගෙවා ඇත. 2012 3.31 දිනට පිළියෙල කරනු ලබන ශේෂ පත්‍රයේ මේ දැක්වෙනුයේ. මොකද්ද මේ කියන්නේ? වාර්ෂික රක්ෂණ ගාස්තුව 8,000යි. ගෙව් ප්‍රමාණය කීයද? 10,000ක් ගෙවලා. එහෙනම් මේ වැඩිපුර 2,000ක් මොකද්ද? ඉදිරියට ගෙවූ රක්ෂණ. මේක මොකද්ද? ජංගම වත්කම්. ජංගම වත්කම්. හරි. මේක ඔළුවේ තියාගෙන බලන්න ජංගම වගකීම් යටතේ උපචිත රක්ෂණයක්ද මෙතන එන්නේ නැහැ. මේ ජංගම වගකීමක් නෙමෙයි. හරි. ඊළඟට ජංගම වත්කම් යටතේ පෙරගෙවූ රක්ෂණේ 2,000ක් ලෙස යනවා. ඒක හරි. ඊළඟට බලමු ජංගම වගකීම් කියන කතාවක් තියෙනවා. ඒක ගන්න බෑ. මේකේ ජංගම වගකීම් කියන කතාවක් ගන්න බෑ. එහෙනම් 73.2. 73.2. සරල මාර්ග 74 බලන්න. සරල මාර්ග ක්‍රමයට අනුව ස්ථාවර වත්කමක වාර්ෂික ෂේ ප්‍රමාණය ගණනය කිරීම සඳහා භාවිතා වන නිවැරදි සමීකරණය මොකක්ද කියලා අහනවා. හරි. කොහොමද වත්කමේ වෙළඳපොළ අගය අඩු කිරීම සුන්බන? වෙළඳපොළ අගයක් ගැන අපි කතා කරේ නැහැ. වත්කමේ පිරිවැය අඩු කිරීම සුන්බුන්ගේ ජීව කාලය. ඒක හරි. දැන් අනිත් එකත් බලමු. වත්කමේ පිරිවැය වත්කමේ වෙළඳපොළ අගය අඩු කරන්නේ නැහැ. වත්කමේ පිරිවැය ෂය කළ හැකි අගය නෑ. එහෙම කතාවක් නෑ. වෙනම එන්නේ. එහෙනම් උත්තරේ 74.2. 74.2. ඔකේ. ඕකට උත්තරේ නේද මේ වත්කමේ වෙළඳපොළගේ මොකකටවත් බලපාන්නේ නැතිද? වත්කමේ වෙළඳපොළ අගය මේ සාමාන්‍යයෙන් ගිණුම් කරන්නේදී අපි ගන්නෙ නෑ. හේතුව කාලෙන් කාලෙට එනවනේ. නමුත් ඔය දැන් හැබැයි මෙහෙම එක අවස්ථාවක් එනවා. ඒක ඔයාලගේ සිලබස් එකේ නෑ. සාමාන්‍ය උසස් විභාගවල තියෙනවා මේ වත්කම් කාලෙන් කාලට ප්‍රත්‍යාගමනය කරනවා කියලා. හරි. එතකොට ඔය මේ සාමාන්‍යයෙන් ඔය වෙළඳපොළ අගය කියන්නේ දැන් යන මාකට් එකේ වැලියු එක. දැන් අපි වාහනයක් ගත්තොත් එහෙම දැන් අපි 3 wheel එකක් ගත්තා කියමුකෝ ලක්ෂ 7ට. නමුත් දැන් වර්තමානයේ වෙනකොට ඕක වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. දැන් ওই වීල් එම් ගණන් ගිහලා වාහනේම ගණන් ගිහලා තියෙනවා. දැන් ලක්ෂ 10ක් වෙන්නත් පුළුවන්. ඒකෝර අපි ඒක දාන්නේ නැහැ. ඕක දැන් අර වත්කම් මේ කියන්නේ මේ ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා જાතියක් තියෙනවා ව්‍යාපාරවල. එතකොට ඒගොල්ලෝ අපි ගණනය කරනකොට දැන් එතකොට නිකන් මම දැන් නිකන් හිතන්නකෝ දැන් අවුරුදු 50ක විතර කලින් මං ඉඩමක් ගත්තොත් එහෙම රුපියල් 10ක් රුපියල් 100ක් දීලා ඉඩම් ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලේ එහෙමනේ මිල. දැන් අද එතකොට එහෙම දැම්මොත් එහෙම සාමාන්‍යයෙන් අද දැන් රුපියල් කෝටි 10ක් කෝටි 100ක් වෙන්නත් පුළුවන්. එතකොට මම නිකන් වේලි ඉන්න ව්‍යාපාරයක් කියලා හිතමු නිකන් මම කඩයක් අරගෙන. ඉතින් මගේ රුපියල් 100ට ගත්ත වත්කම සාමාන්‍යයෙන් පෙන්වන්න ඕනේ රුපියල් 100ටම තමයි. මම එකපාරක් කෝටි 100ක් දැම්මොත් එහෙම මගේ විශේෂ පත්‍රෙට මොකද වෙන්නේ? ඔක්කොම කන පිට ගන්නවා. එතකොට එහෙම වෙනකොට ඔය වත්කම් වල සංගතතාවය මෙහෙම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශන වල සංගතතාවය කියලා සංකල්පයක් තියෙනවා. ඒක කඩ වෙනවා. ඒ කියන්නේ අර එතකොට අර මේ සංසන්දනය කරන්න බැරි වෙනවා. ඒකේ තියෙන විශ්වාසදායක භාවය නැති වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ගිණුම් කරන්නේදී අපි පාවිච්චි කරන්නේ පිරිවැය. නමුත් අපිට කාලෙන් කාලෙට මේකේ යම්කිසි වෙනස්කමක් කළ යුතුයි කියලා ඉන්න කට්ටිය ඒ කියන්නේ ව්‍යාපාරයේ ඉන්න ගිණුම් සම්බන්ධයෙන් කටයුතු කරන ගණකාධිකාරීවරු ඒක හිමිකරුවරු එහෙම හිතනවා නම් වත්කම් ප්‍රත්‍යාගණනයක් කරන්න පුළුවන්. කියන්නේ නැවත අගය කිරීමක් කරන්න. කියන්නේ වර්තමාන අගයට සාධාරණව යම්කිසි මේ අගය ගැලපීමක් කරන්න පුළුවන්. නමුත් ඒක නිතර නිතර කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක නිතර නිතර කරන එක ඒක අර මං කිව්වා වත්කාර මේ මූල්‍ය ප්‍රකාශන වල සංගතතාවයට බලපාන. එතකොට ඒකේ අර නිකන් මේ අර පිළිගැනීමක් නැති වෙනවා. සාමාන්‍යයෙන් පිරිවැය තමයි ගන්නෙ. ඔයාලට මේක අදාළ නැහැ කියලා හිතා ගන්නකො දැනට. වෙළඳපොළ අගය අදාළ වෙන්නේ නැත. ඊපස්සේ 75 බලන්න. පහත් සඳහන් ගනුදෙනු අතරින් ව්‍යාපාරයක ශුද්ධ ලාභය අඩු වීමට ශුද්ධ ලාභය අඩු වෙන්න බලමු. මොකද කියන්නේ? ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක මුදලක් ලබා ගැනීම. එතකොට මේක අපි ලාභ ගිණුමට එනවද කොයිලා? මේකෙදි වෙන්නේ ණය ගැතියෙන්ගෙන් රුපියල් 10000ක් ගත්තාම ණය ගැතියෝ අඩු වෙනවා. එතකොට මේක ශුද්ධ ලාභයට බලපාන්නේ නැහැ. මේක ශේෂ පත්‍රයට බලපාන්නේ. හරි.
එතකොට ඊළඟට කියනවා ණය හිමියන්ට මුදලින් ගෙවුවා. එතකොට ණය හිමියෝ තමයි අඩු වෙන්නේ. මුදලුත් අඩු වෙනවා. ඒක මේක ලාභ ගිණුමට බලපාන්නේ නැහැ. පසුගිය වසරේ හිඟ හිටි රක්ෂණ ගාස්තු 4000ක් මුදලින් ගෙවීමය. දැන් මෙතනදී මොකද වෙන්නේ? ගිය අවුරුද්දේ හිඟ හිටි රක්ෂණ ගාස්තුව, ඒ කියන්නේ උපචිත රක්ෂණ ගාස්තුවක්. හිඟ හිටි කියන්නේ ගෙව්වේ නැහැ කියන එක. උපචිත රක්ෂණ ගාස්තුවක් ගෙව්වා. ඒ කියන්නේ උපචිත රක්ෂණ ගාස්තුවක් කියන්නේ හිඟ හිටි රක්ෂණ ගාස්තුවක් කියන්නේ ව්‍යාපාරයක මොකද වගකීමක්. ගෙවිය යුතු ගානන්නේ රක්ෂණ ගාස්තුව අපි ගෙවන්න තිබ්බ එකක්. ඒක ගෙවලා මේ හිඟ හිටි රක්ෂණ ගාස්තුව ගිය අවුරුද්දේ රක්ෂණ ගාස්තු කියලා ඒ වර්ෂයට අදාළ ප්‍රමාණය ලාභ ගිණුමෙන් දැනටමත් කපා හැරලා තියෙන්නේ. මේක එතකොට ශුද්ධ ලාභේ ඒ අවුරුද්දේ අඩු වෙලා තියෙනවා. එතකොට වර්තමානයේ දැන් සල්ලි වලින් ගෙවුවා කියලා ශුද්ධ ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ වර්තමාන අවුරුද්දේ. වගකීමක් අඩු වෙනවා සහ මුදල් අඩුවීමක් විතරයි. ඒ නිසා මේක ශුද්ධ ලාභය අඩු වෙන්න බලපාන්නේ නැත. ඇයි මේ වගකීමක් අඩු වෙලා තියෙන නිසා. හිඟ හිටි රක්ෂණ ගාස්තුව කියන්නේ වගකීමක්. ණයගැතියෙකුගෙන් බොල් ණය 1200ක් කපහරීම. දැන් මේ අවුරුද්දේ ණයගැතියෙකුගෙන් 1200ක් කැපුවාම ණයගැතියෝ කියන වත්කමත් අඩු වෙනවා. බොල් ණය කියලා බෙදා හැරීමේ වියදම් ලාභ ගිණුමුන් කපන. ඒ නිසා ශුද්ධ ලාභය අඩු වෙනවා. මේක ඉන්නේ 75.4. 75.4. හැත්තහය හැත්තහත හැත්ත හරි 75 76 70 77යි කරන්න 76 77යි හරි අපි බලමු 76 ව්‍යාපාරයක් රුපියල් ලක්ෂ 6කට යන්ත්‍රයක් මිලදීගෙන ඇත. ඵලදායී ජීවිත කාලය අවුරුදු 10ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එම කාලය අවසානයේ සුන්බුන් අගය 50000කි. යන්ත්‍රයේ වාර්ෂික ෂේ ප්‍රමාණය
ලේසි ගානක්. එතකොට පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන් අගේ. ලක්ෂ 6න් සුන්බුන් අගේ 50000යි. වර්ෂ 10යි වර්ෂ 10යි නේද? ඔව් වර්ෂ 10යි. එතකොට මෙතන කීයද? ලක්ෂ 6න් 5ක් 5,50,000යි. ඒක 10න් බෙදුවාම 55,000යි. 55,000යි. එතකොට වර්ෂයේ වාර්ෂික ෂේ ප්‍රමාණය 55,000යි. 76 2. 76 2. ඊට පස්සේ කියනවා වෙළඳ ව්‍යාපාරයක් එහි ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමේ වියදම 1,50,000ක් මුදලින් ගෙවා ඇත. මෙය වෙළඳ ව්‍යාපාරය මොකක්ද කියලා අහනවා. හරිද? දැන් ගත්තොත් එහෙම දැන් අපිට මේ මෙහෙම කතාවක් තියෙනවා. මෙතන ගත්තොත් එහෙම දැන් මේ දෙක පොඩ්ඩක් තියමුකෝ. මේක වෙන්න පුළුවන්. හරිද? මම ඒක මම ගිය සතියේත් මම හිතන්නේ අයබාර වියදම් ප්‍රාග්ධන වියදම් ගැන පොඩි හැඳින්වීමක් කරා. ආයෙත් මම කියන්නම් ඒක. දැන් මෙතන මේ දෙක ගමුකෝ. දැන් මූල්‍ය වේදමක් කියන්නේ ওই මූල්‍ය හා වෙනත් වේදම්. දැන් ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම සාමාන්‍ය මූල්‍ය හා වෙනත් වේදම් දෙන්නේ නැහැ. මේ ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම වගේ ඒවා යන්නේ මොනවද? පරිපාලන වේදම් වලට. ඒ නිසා මූල්‍ය වේදමක් එන්නේ. උපචිත වේදමක් කියලා කියන්නේ ගෙවන්න තියෙන ಜಾති වේදමන්නේ. ගෙවිය යුතු වේදමන්නේ. නමුත් මෙතන මුදලින් ගෙවා ඇත. එහෙනම් මේක උපචිත නැහැ. මේක ගෙවලා. දැන් මෙතන 50-50 අවස්ථාව තියෙනවා. අයබාර මේකයි ප්‍රාග්ධන වේදම. දැන් ඔයාලට සාමාන්‍යයෙන් අර මං ගිය සතියේත් කිව්වා වියදම් වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් අයබාර සහ ප්‍රාග්ධන. අයබාර කියලා කියන්නේ නිතර නිතර ඇතිවන ව්‍යාපාරයේ කියන්නේ නිෂ්පාදන මට්ටම නිෂ්පාදන ධාරිතාවය පවත්වාගෙන යාමට උපකාරී වන වියදම්. උදාහරණ විදියට විදුලි බිල්, වැටුප් වේතන ඔය වගේ දේවල්. ඒවා නිතර නිතර ඇති වෙනවා. ප්‍රාග්ධන වියදමක් කියලා කියන්නේ නිතර නිතර ඇති නොවන සාමාන්‍ය වටිනාකමින් ඉහළ මේ වගේ වියදමක් තුලින් ආයතනයේ ධාරිතාවයේ පරිමාව වැඩි වෙනවා. උදාහරණයක් විදියට ගොඩනැගිල්ල මිලදී ගන්න එක, යන්ත්‍රයක් මිලදී ගන්න එක වගේ දේවල්. දැන් සමහරවිට දැන් ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමේ වියදම සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඔය පේන්ට් ටිකක් ගන්න එකක් වෙන්න පුළුවන්. ඔය වහලේ මේ තෙමෙන තැන් හදන ඒවා, පීලි හදන ඒවා වගේ ඒවා නිතර නිතර කරනවානේ. ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් තුන නිතර නිතර ඇති වෙනවා කියලා හිතන වියදම. එතකොට ඒක අයබාර වියදමක්. නමුත් බැරි වෙලාවත් මේ අලුත් වැඩියා වියදම තුලින් ඒ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලේ ධාරිතාවයේ පරිමාව වැඩි වුණා කියලා අපිට යම් කිසි මොකක් හරි එක මිංගියක් දීලා තිබ්බොත් ඒක ප්‍රාග්ධන වියදමක් වෙනවා. අර අපි අර සිල්ලර වෙල්දාමයි තොග වෙල්දාමයි අතර තියෙන්නේ මේක මොකද්ද මිලදී ගැනීම චේතනාව වගේ තමයි මේ අර ක්‍රයිටීරියා එක. එහෙම නැත්නම් ඒ අර මොකද්ද ඒකට කියන්නේ ඒක අර ඒ මූලික මේ අර පොයින්ට් එක. හරි මෙතන එතකොට අපිට කියලා නෑ එහෙම කතාවක් අලුත් වැඩියා වියදමක් කියලා තියෙන එක සාමාන්‍යයෙන් නිතර ඇතිවන ඔය පේට් ගාන වගේ වියදමක් වෙන්න ඇති. ඒ නිසා අපි ගන්නවා එක අයබාර වියදමක් විදියට. අංක 1 77 අංක 1. හරි 77 අංක. ගැටලුවක් නෑනේ. 78 79 80 කරන්න බලන්න. 78 79 80
ළමයි බලමු 78 සිල්ලර වෙළඳ ව්‍යාපාරයකට රුපියල් ලක්ෂ 8ක් වටිනා ලොරි රථයක් මිලදී ගැනීම ස්තනක් වන අතර ව්‍යාපාරයේ ගබඩාව අලුත් අඩියා කිරීමේ වියදම ලක්ෂ 2ක් වේ. මෙතන තියෙන ඒ වයින් ප්‍රාග්ධන අයබාර වියදම් නේ කියන්නේ. එතකොට සාමාන්‍ය අපි දන්නේ වල හැටියට මොකද්ද? මෙතන ලොරි රථයක් මිලදී ගන්නවා කියන්නේ නිතර සිද්ධ වෙන එකක් නෙමෙයි, කලාතුරකින් සිද්ධ වෙන. ඒ කියන්නේ ව්‍යාපාරේ ධාරිතාවය වැඩි වෙන එකක්. එහෙනම් මේක ප්‍රාග්ධන වියදමක්. වන වියදමක් වන අතර අලුත් අඩියා කිරීමේ වියදම අර අපි ඉස්සෙල්ලත් ගත්තා. මොකද්ද? අයබාර වියදම. එතකොට බලන්න ප්‍රාග්ධන සහ අයබාර තියෙන එකක්. ප්‍රාග්ධන සහ අයබාරදී අංක එකට ගන්න පුළුවන් නේද? අංක එක ගමු. 71. ඊපස්සේ කියනවා ව්‍යාපාරයක් විසින් 2013 1 දින මිලදීගත් යන්ත්‍රයක පිරිවැය ලක්ෂ 10ක් ලක්ෂයක් වන අතර ජීවිත කාලය අවුරුදු 5කම කාලයේ අවසානයේ සුන්බු නගයේ 10000කි. 12යි 2014 මෙන්න මෙතන අරන් තියෙන්නේ 13 මේක අපෙන් අහන්නේ 2014 12 එක දිනට යන්ත්‍ර ෂේ වෙන් කිරීමේ ගිණුමේ ශේෂය ඔය වගේම එකක් ගත්තා. ඒතකොට වාර්ෂික ෂේ ප්‍රමාණය හොයාගන්න. ඒතකොට අවුරුදු දෙකක් ෂේ වෙන්න ඕනේ. ඒ කියන්නේ 2013 12යි 31 2014 12යි අවුරුදු දෙකයි. ඒතකොට වාර්ෂික ෂේ ප්‍රමාණය වෙන්නේ කීයද? ලක්ෂය අඩු කිරීම 10000 බෙදීම 5යි. එතකොට කීයද එන්නේ? ලක්ෂයෙන් ඒ ගානම දුන්නද නේද? 90000න් 5ක් බෙදුවාම මේ ගාන කරා නේද ළමයි? 2015 ටික ආයෙ වැටිලා නේද? ඊට පස්සේ ටිකක් තියෙනවනේ. 2017 වෙනකන් තියෙනවනේ. 2017 හරි ඒව ටික ඕනේ නැහැ. මේවා අතාරින්න. මේවා ආයෙ කරානේ අපි 17 වෙනකන් 2018 ටික ගන්නකො. මෙන්න මේ ටික කරන්න බෑ. 2018 18 19 20 තියෙන්න කරන්න. ඒවා ටික තමයි අලුතෙන් දැම්මනේ. මේ 2018 ටික කරන්නකො. 87 88 කරන්නකො බෑ. 87 88 .
හරි අපි බලමු 87 බලන්න. කුමුතු 2017 4.1 දින ව්‍යාපාරයෙන් නිපි වූ රුපියල් ලක්ෂයක් 12%ක වාර්ෂික පොලියකට ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. වාර්ෂික පොලිය 2018 3.31 දින ලැබීමට නියමිතය. මොකද මේ කතන්දරේ? මෙයා එතකොට 17 4.1 තමයි අර ෆික්ස් ඩිපොසිට් එක දාලා තියෙන්නේ, ස්ථාවර තැන්පතු දාලා තියෙන්නේ. එතකොට මේකෙදි වාර්ෂික පොලිය ලැබෙන්නේ කවද්ද? 2017 4.31 4.1 දැම්මන් පස්සේ 2018 3.31. හරි. ඊළඟ අවුරුද්දේ හරියට අවුරුද්දකින් මෙයාට පොලිය හම්බ වෙනවා. එතකොට මෙයා කියනවා 2017 12.31 දිනෙන් අවසන් වර්ෂයට මෙම ව්‍යාපාරයේ පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශන වලට හරි. දැන් 2018 තමයි මේකට දාලා පොලිය ලැබෙන්නේ. නමුත් අපි 2017 12.31 වෙනකොට මොකද කරන්නේ? මේ අවුරුද්දේ ගිණුම් ටික මොකද කරන්නේ? අපි ගිණුම් ලාභ ගිණුම් එහෙම හදනවා. එතකොට මොකද වෙන්නේ? දැන් 2017 4.1 දැම් දාලා මේ ලක්ෂයට 112ක් ලැබෙන පොලියක් තියෙනවනේ. එතකොට මේ පොලිය 2017ට එක කොටසක් යනවා 2018ට එක කොටසක් යනවා. දැන් අපිට අදාළ වෙන්නේ 2017 කොටස. 14 දැන් මාස කීයක් තියෙනවද බලන්න 4.1 දැම්ම නම් 4.31ට එක මාසයයි. 5 4.31 5.31 6.31 7.31 8.31 9.31 10.31 11.31 12. මාස 9ක් තියෙනවා මේ 2012. හරි. එතකොට මේ ලක්ෂයෙන් හරි ලක්ෂයෙන් මේ 112ක් හම්බෙන එකෙන් 12න් මාස 9ක් විතරයි මේ 2017ට අදාළ වෙන්නේ ලාභ ගිණුමට යන්නේ. එතකොට කීයද මෙතන බලන්න ලක්ෂයට 112ක් කියලා කියන්නේ 12000යි 12000යි 9000යි. 2017 ලාභ ගිණුමට යන්නේ 9000යි. හරි. මේ ලැබෙන ඒ කියන්නේ ලැබීමට නියමිතයි. තාම ලැබිලා නැහැ. එහෙනම් ලැබිය යුතු පොලි කියලා ඊළඟ අවුරුද්දට එන්න ඕනේ ඉතුරු 3000. හරි. ඒක පැහැදිලිද? එතකොට බලමු. දැන් මේකෙන් කියන්නේ 2017 12.31 දිනට ලාභ ගිණුම හදනකොට එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනකොට අපි මොකද වෙන්නේ කියලා. හරි මේකේ බලමු. ආදායම් ප්‍රකාශයේ දැක්වෙන පොලි ආදායම 12000යි. ආදායම් ප්‍රකාශයේ දැක්වෙන්නේ 9000ක්. ඒ නිසා මේක වැරදි. 9000ක් තමයි එන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලි ආදායම. දැන් මේ අවුරුද්දට අදාළ 9000යි තාම ලැබීලා නැහනේ. එහෙනම් මේ 9000 යනවා. මොකද්ද? ලැබිය යුතු මොනවද මේවා මේ පොලි ආදායම් කියලා නිකන් දාමු. පොලි ආදායම්. මේ මොනවද? ලැබිය යුතු පොලි ආදායම් කියලා කියන්නේ තාම ලැබිච්ච නැති ඒවා මොනවද? ජංගම වත්කම්. හරි. එතකොට ලැබිය යුතු පොලි ආදායම 12000ද? නෑ 9000යි ඉන්නවා. ඊළඟට කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ලැබිය යුතු පොලි ආදායම ඒක හරි දැනට ඊළඟ එකට යන මූල්‍ය තත්ත්ව ලැබිය යුතු පොලි ආදායම 3000ද නෑ. ඒ ලබන අවුරුද්දට. මේ අදාළ 2018 4.31 දිනට ඒක අදාළ නෑ මේකත් වැරදි. එහෙනම් නිවැරදි ප්‍රකාශය 87.3 87.3 හරි 88 බලන්න මේකේ කියනවා 16.1 දින ලක්ෂ 5ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගත් අතර එහි ඵලදායී ජීව කාලය 5යිලු එම කාලයේ අවසානයේ සුන්බුන්නගේ 50000යි 2017 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන ෂය වටිනාකම ආදායම් ප්‍රකාශයේ දැක්වෙන ෂය වටිනාකම ආදායම් ප්‍රකාශය කියන්නේ ලාභ ගිණුම තමයි නේ කොහොමද කියන්නේ તો ලාභ ගිණුමට එන්නේ වාර්ෂික ෂය වාර්ෂික ෂය ප්‍රමාණය හොයන්න වාර්ෂික ෂය කියලා මෙතන 50 ලක්ෂයයි ඕකෙන් අඩු කරනවා 50000ක්
ඕකෙන් බෙදනවා 5ක්. එතකොට කීයද එන්නේ? 4,50,000යි 4,50,000 පහින් බෙදුවාම 90,000. يعني 90,000. 90,000. හරි. 88 4. මේකත් මම දාන්නම් group එකට. එහෙම වුණොත් ඊළඟ ගාන කරන්න වෙලා මදි. එහෙම වුණොත් මේක කරන්න උත්සාහ කරන්න. මෙන්න මේකේ වෙනසක් තියෙනවා. මෙන්න මේකේ තොගේ කියලා තියෙනවා නේද? තොගේ එන්න ඕනේ මේ ආරම්භක තොගේ. මේක දාන්න 2017 1 දිනට කියලා. මොනක හදාගන්න. උත්සාහ කරන්න බලන්න ඊළඟ දවසේ අපි කතා කරමු. හරි. එහෙනම් අදට නවත්තන්නම් හැමෝටම ආයිබෝවන්.